සහෝදර සහෝදරයනි මේ නමස්කාර වේලාවට අපි සියලුම දෙනා ඊටම සාදරෙන් පිළිගන්න කැමතියි. අපි සියලු දෙනා සිත් පිරිසුදු කිරීමේ යදුමට සහභාගී වෙමු. සියලු බල ඇති දෙවියන් වහන්සේ ඔබට සියලු සිත් ප්‍රකාශය ඔබට සියලු පැතීම් දැනේ. ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ සුද්ධ වූ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ සුද්ධාත්ම නුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසුදු කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු අප විසින් සිතින් වචනෙන් ක්‍රියාවෙන් කළා වූ පව් ගැන මෙනෙහි කරමු. දයා කරුණාවේ දෙවිඳුනි ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනෙන් ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසා බලවත් අකීකරුණු නිසා අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපෝච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව් වලට සමා වෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයකට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමු. ආමෙන්. अनुग्रहन सा करुणावेन पूर्ण देविंदानो
ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහ සහ සනසිල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. දිනට නියමිත කැටි යෙදුණු සිළු ජනතාවක දෙවිඳුනි ඔබ වහන්සේ පරම සත්‍ය වහන්සේක අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය ගැන අපට ප්‍රීතිවන්ත සැලසුම මෙනව අප හා සමග රැඳෙන පිණිස ඔබගේ ස්වභාව සාමය කරා මඟ පෙන්වන පිණිස ඔබගේ සුද්ධාත්මයන් බල සම්පන්න ලෙසින් ඒවා වදාළ මෙනව උත්ථානයට හා මහිමයටපත් අප සම්විධානන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒකාබද්ධ වූ සෞම්‍ය වූ පාලනයර්ථේ දයා කරුණාවෙන් නිදුක්වා නිරෝගී සිටිනට පරිසර සම්පූර්ණත්ව සුරකින්නට මුළුමහත් ආසේ ජනතාව කැඳවුම් වෙනවා. උත්ථාන ක්‍රිස්තුස් මගින් අප සිටිමු. ආමේන්. පළවෙනි කියවීම පෙරතිවරුන්ගේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 15 වන පදයේ සිට 17 වන පදය දක්වා. මෙසේ 120 දෙනෙකු පමණ රැස්ව සිටි විට පේතෘතුමා සහෝදරයන් මැද නැගිට ඔවුන්ට මෙසේ කීය. සහෝදරවරුනි, යේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වන දුන් යුදාස් ගැන ශුද්ධාත්මන වහන්සේ දාවීද්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලිවිල්ල සම්පූර්ණ විය යුතුව තිබිනි. මන්ද ඔහු අප සමග ගණන් ගනු ලැබ මේ සේවයේ තමාට හිමි කොටස ලැබීය. දේව වාක්‍ය මෙසේය. දෙවිදුන්ට තුති වේවා. දෙවන කියවීම 1 යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. අපි මිනිසයාගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතුය. දෙවියන් වහන්සේගේම සාක්ෂිය නම් සිය පුත්‍රයන්න් පිළිබඳව දුන් සාක්ෂිය වේ. දෙවියන් වහන්සේ පුත්‍රයන් අදහ ගන්නාට තමා තුලම සාක්ෂිය ඇත. දෙවියන් වහන්සේ අදහ නොගන්නා උන්වහන්සේ තමන් පුත්‍රයන් පිළිබඳව දී ඇති සාක්ෂිය විශ්වාස නොකරන බැවින් උන්වහන්සේ බොරුකාරයෙකු කරයි. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය
දුන් බවත් ඒ ජීවනය නම් පුත්‍රයාණන් තුල ඇති බවය. පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසකව දැනගන්නා පිණිසය. දේ වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට ස්තුති වේවා. සුද්ධ වූ සුභාරංචිය සුද්ධවරු යොහාන් තුමට අනුව ඊයේ වුණ සුභාසුනේ 17 වන පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ප්‍රකාශ වන සුභාසනට සවන් දෙන්න. සාමිදුනි ඔබ හට වේ බල පෙරතුම් සාමිදුනි ඔබ හට වේ බල පෙරතුම් ඔබ වහන්සේ ලෝකයෙන් වෙන්කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කළමි. ඔව් ඔබට අයිති වූහ. ඔබ උන් මට දුන්සේක. ඌ ඔබගේ දාම් පිළිපැද්දාහ. ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමිණි බව දන් ඕ දැනිතේ. මන්ද ඔබ මට පැවසූ වචන මම ඌන්ට පැවසෙමි. ඔව් එය පිළිගන මා ඔබ වෙතින් පැමිණි බව සබවින්ම දන ඔබ මා එය වදාළ බව විශ්වාස කරති. මම ඌන් උදෙසා යාඥා කරමි. ඔබ මට දුන් ඌන් උදෙසා මිස ලෝකය උදෙසා යාඥා නොකරමි. මන්ද ඌ ඔබගේය. මා සන්තක සියල්ල ඔබගේය. ඔබ සන්තක සියල්ල මාගේය. ඌ තුලින් මම තේජස්වියට පැමිණ සිටිමි. මම තවත් ලෝකයෙහි නොසිටිමි. ඒ ඔවුන් ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණනි, අප මෙන් ඔවුන්ද ඒකාත්වය වන මිනිස ඔබ මට දුන් ඔබගේ නාමය අනු අස්මින් ඔවුන් ආරක්ෂා කළ මැනව. මම ඔවුන් සමග සිටියේදී ඔබ මට දුන් ඔබගේ නාමය අනු අසින් මම ඔවුන් ආරක්ෂා කළමි. මම ඔවුන් රැක බලා ගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශය පුත්‍රයා අර අන් කිසිවක් විනාශ නොහුය. දැන් මම ඔබ වෙතට එමි. මා ලෝකයේදී මේ දේවල් ප්‍රකාශ කරන්නේ මාගේ ප්‍රීතිය වුන් තුල සම්පූර්ණයම ඇතිවන පිණිසය. මම වුන්ට ඔබගේ දාම් දුනි. මා ලෝකයට අයිති නොවන සේම ඔවුන්ද ලෝකයට අයිති නොවන බැවින් ලෝකයා ඔවුන්ට දිවේශ කළාහ. ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාඥා නොකරමි. නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාඥා කරමි. මා ලෝකයේ නොවන්නක් මෙන් ඌද ලෝකයෙන් නොවෙති. සත්‍යෙහි ඌන් කැප කළ මැනව. සත්‍ය නම් ඔබගේ ධර්මය. ඔබ මා ලෝකයට ඒවා වදාළමෙන් මමද ඔවුන් ලෝකයට යෙවෙමි. ඔවුන් සත්‍යයට කැපවන පිණිස මම ඔවුන් උදෙසා කැපවෙමි. කිතු සමුදුන්ගේ සුභාසන මෙසේය. කිතුයිමියෙනිවේකිත් පැසසුම් කිතුයිමියෙනිවේකිත් පැසසුම්
සුබෝදෑසනක් සියලු දෙනාටම අපි දේව වචනයට ඇහුම්කන් දෙන්න කලින් උන්වහන්සේට මේ කාලේ බාර කරමු. මම ඉල්ලා සිටිනවා ඔබ මොන කරදරයකින් මොන ප්‍රශ්නයකින් මොන ගැටලුවකින් හිටියත් මේ වෙලාවේදී මේ ආඥාවේදී ඔබේ ප්‍රශ්න ගැටලු සියලු දේ උන්වහන්සේගේ හස්තයට බාර දෙන්න. උන්වහන්සේට ඇවිල්ලා අපේ හිතවලට විශේෂ ලෙස කතා කරන්නත් කියලා අපි ආඥා කරමු. අපි ආඥා කරමු. ආදරණීය ජේසුනේ වහන්සේට ස්තුති ස්වාමීනි මේ දවස දුන්න එක ගැන. ස්වාමීනි අපිට මේ අවස්ථාව සියලු ප්‍රශ්න අපේ වටපිටාවේ තියෙන වෙලාවේ අපිට තාමත් එක පවුලක් විදියට එකතු වෙලා ඔබ වහන්සේට ප්‍රශංසා කරලා ඔබ වහන්සේගේ වචනය ඇහුම්කන් දෙන්න මේ දුන්නා වූ අවස්ථාවට ස්තුති ස්වාමීනි. ස්වාමීනි අපේ ප්‍රශ්න ගැටලු දුක් කරදර බයවල් මේ සියලු දේ අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරන මේ අවස්ථාවේදී ජේසුනේ ඔබ වහන්සේ අපේ හිතවලට ඇවිත් කතා කරන්න අපේ වේදනාවල් වලට අපේ ප්‍රශ්න වලට ඔබ වහන්සේගේ පිළිතුර දෙන්න ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න කියලා මම යාඥා කරනවා ස්වාමීනි. ඒ වගේම ජේසුනේ මගේ කටින් මගේ මුවින් පිට වෙන සියලු වචන ඔබ වහන්සේගේම වචන වෙන්න කියලා මම බැගෑපැත්තෝ යාඥා කරනවා ස්වාමීනි. මේ සියල්ල ඉල්ලා සිටින්නේ ආදරණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි. මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේට මේ අවස්ථාව දුන්න එක ගැන. මොකද මේක මගේ ප්‍රථම අවස්ථාව සිංහලෙන් මම වචනේ බෙදාගන්න. මීට කලින් වචනේ බෙදා ගන්න හම්බුණත් පළවෙනි පාරට සිංහලෙන් වචනේ බෙදාගන්න. ඉතින් පහුගිය සති 3 වගේ කාලේ බැලුවහම මම මේ කාලෙදී ඉතා දැඩි පීඩනයකින් හිටියේ. මගේ ජීවිතේ මොකද්ද වෙන්නේ? මගේ අනාගතය කොයි වගේද වෙන්නේ කියන එක ගැන ඉතාමත් බයකින්, පීඩනයකින් සහ අවිනිශ්චිතභාවයකින්, අන්ධකාරයකින් වෙලිලා හිටියේ. කොච්චරද කිව්වොත් මට මගේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලාවත් හිතාගන්න බැරි. මට හුඟක් කට්ටිය හිටිය උදව් කරන්න මට ස්වාමීන් වහන්සේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැබැයි කවුරු හිටියත් මගේ ඇතුලේ තියෙන වේදනාවෙන් මට එළියට එන්න විදියක් මම දැක්කේ නෑ. ඕම ඉන්නකොට තමයි ෆාදර් ක්‍රිෂාන්ත ඊමේල් එකක් එවනවා හෙෂාන් 16 වෙනි ඉරිදා වචනේ බෙදා ගන්න ඕනේ. මම මුලින්ම හිතුවේ ෆාදර්ට කියනවා කියලා ෆාදර් මට මේක කරන්න බෑ. මම මේ වගේ කාලයක යන්නේ මට හරි අමාරුයි. මටවත් මාව විශ්වාස නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනේ මට විශ්වාස කරගන්න බෑ. මට හරි අමාරු තැනක මම ඉන්නේ. මං ඉතින් කොහොමද ඇවිල්ලා වචනේ බෙදාගන්නේ? මටවත් ඒක විශ්වාස කරන්න බැරුව මං කොහොමද තව කෙනෙක්ට කියන්නේ මේ දේ විශ්වාස කරන්න කියලා. මෙහෙම ඉන්නකොට ජේසු මට මඟ පෙන්වනවා මේ ප්‍රශ්නෙන් එළියට එන්න ඕන විදිහට. මේ බයෙන් පීඩණයෙන් එළියට එන්න ඕන විදිහට. උන්වහන්සේගේ ආදරය අතිමහත්. උන්වහන්සේගේ වචනේ හරි බලවත්. අද දවසේදී උන්වහන්සේගේ ඒ මඟ පෙන්වීම මම ඔබත් සමග බෙදා ගන්නවා. මොකද ඔබත් සමහරට මේ අවස්ථාවේදී ලොකු ප්‍රශ්නයකින්, කරදරයකින්, ගැටලුවකින්, බයකින්, අන්ධකාරයකින් කාලය ගත කරනවා ඇති. මා විශ්වාස කරන උන්වහන්සේ මේ වචන වලින් ඔබේ හිතවලට කතා කරලා ඔබටත් මඟ පෙන්වීම දෙයි කියලා ඔය තියෙන ගැටලුවෙන් එළියට එන්න. මුලින්ම මම වැළුවේ මට මාව මඟ පෙන්වුවේ මගේ අවධානය කොහෙද තියෙන්නේ කියන එක ගැන. හිතලා බලන්න මට හම්බෙලා තියෙන කාලේ මම වැඩිපුරම කාලයක් ගත කරන්නේ මොන වගේ දේවල්කින් හිතන්නද? මගේ සිතුවිලි කොහෙද තියෙන්නේ? මගේ අවධානය කොහෙද තියෙන්නේ? බලන්න මම ගත්තොත් මම නම් පහුගිය දවස්වල හිතුවේ මට පාලනය කරන්න බැරි අනිත්‍ය අවිනිශ්චිත අනාගතය පාලනය කරන්නේ කොහොමද කියලා. ඒක ඇහෙදි හරි මෝඩයි වගේ හිතේ. මොකද මේ පාලනය කරන්න බැරි දෙයක් කොහොමද පාලනය කරන්නේ? හැබැයි ඒක තමයි මගේ සිතුවිලි. ඉතින් පාලනය කරන්න බැරි දෙයක් පාලනය කරන්න නැද්දි මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් දුක, කරදරයක්, බයක්, අසරණකමක්, පීඩනයක් අනිවාර්යෙන් ලැබෙනවා. හිතලා බලන්න ඔබේ ජීවිතේ කොහෙටද ඔබ වැඩිපුරම කාලය යොමු කරන්නේ? ඔබේ සිතුවිලි වැඩිපුරම තියෙන්නේ කොහෙද? ඔබ
හිතන්නේ ඔබට පාලනය කරන්න පුළුවන් දේවල් ගැනද? එහෙම නැත්නම් ඔබේ පාලනේ නැති දේවල් ගැනද? ඔබ වැඩිපුරම කාලයක් අවධානය යොමු කරන්නේ ඔබට වෙනස් කරන්න බැරි අතීතයේ සිදුවෙච්ච දේවල් වලටද? එහෙම නැත්නම් ඔබට දැන් වෙද්දිවත් ඇත්තක් වෙලා නැති අනාගතය ගැන හිතන්නද? එහෙම නැත්නම් මේ වර්තමානයේද? ඔබේ වැඩිපුර කාලයක් ගත කරන්නේ මොන වගේ සිතුවිලි වලද? හිතෙන් හදාගත් උපකල්පන වලද? එහෙම නැත්නම් ඇත්ත ඇති සතියෙන් දකින මොහොතකදී? රෝම 11:36 කතා කරලා කියනවා මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්නේ උන්වහන්සේ කර්ණ කොටගෙනය උන්වහන්සේ උදෙසාය උන්වහන්සේට සදාකල්ම මහිමේ වේවා ආමෙන්. එතකොට මේ සියලු දේවල් මවලා තියෙන්නේ උන්වහන්සේගේ මහිමේ සඳහා උන්වහන්සේ උදෙසා. දේව වචනේ එහෙම කිව්වට මගේ අවධානය තියෙන්නේ මේ මගේ සල්ලි, මේ මගේ ජීවිතේ, මේ මගේ අනාගතේ, මේ මගේ පවුල, මේ මගේ සෞඛ්‍ය, මේ මගේ කියන දේවල් වලට. මගේ. ඒතර ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ මේ තියෙන ෆුල් ප්ලෑන් එකේ, මගේ තියෙන ප්ලෑන් එකේ එක කොටසක් විතරයි. මගේ ජීවිතේ කොටසක් විතරයි. හැබැයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ උන්වහන්සේ වටා තමයි අපේ ජීවිත එක්රොක් වෙන්නේ, අපේ ජීවිත හැඩගැහෙන්නේ. හැබැයි බහුතර වෙලාවට අපේ ජීවිත, අපේ තියෙන ඒ කාල සටහන වටා තමයි උන්වහන්සේවත් අපි ගිහිල්ලා හයි කරගන්නේ. අපි හැමෝම කොතනකදී හරි මෙහෙම වෙලා නැද්ද? මෙහෙම වෙන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. එහෙනම් මම සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේගේ ජීවිතේ බාර දෙනවා නම් සම්පූර්ණයෙන්ම උන්වහන්සේව මධ්‍යස්ථ කරලා මගේ සියලු ක්‍රියා උන්වහන්සේ වෙනුවෙන් කරනවා නම් මගේ අවශ්‍යතාවලට මොකද වෙන්නේ? මගේ අවශ්‍යතාව කොහොමද සපිරෙන්නේ? මතෙව් 6:26 ඉඳන් 27 කියනවා එහෙයින් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවන්න. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් බලන්න උන් වපුරන්නේවත් කපා ගන්නේවත් අටුවල රැස් කර ගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කනස්සලු වීමෙන් තමාගේ උසට එක රියනක් එක් කරගන්නට නුඹලා අතරින් කවරෙකුට පුළුවන්ද? උන්වහන්සේගේ වචනේ හරිම පැහැදිලි. අපි මේ මොන අනාගතයක් ගැනද මොන අතීතයක් ගැනද මොන ප්‍රශ්නයක් ගැනද මේ කලබල වෙලා ඉන්නේ? මේ ඔබට ඇයි අපි බය වෙලා ඉන්නේ? හැබැයි ඔබ කියන්න නම් ලේසි. ඇත්තටම ඕක විශ්වාස කරන්නේ කොහොමද? ඔන්න දැන් ජීවිතයේ සියලු දේවල් හරියට මේ වෙලාවේ යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ඔබ විශ්වාස කරන්න පුළුවන්. එහෙමනේ අපි හුඟක් පිට අපේ සියලු දේවල් හරියට යනවා නම් හරි ස්වාමීනි ඔබ හරි මට කිසි ප්‍රශ්නයක් නැහැ, හොඳයි හරි. හැබැයි ප්‍රශ්නකින් යන කෙනා, මේ බයෙන් ඉන්න කෙනා, පීඩනයට ලක් වෙච්ච කෙනා කොහොමද ඔය දේ විශ්වාස කරන්නේ? සුදු මතේ සුභාරංචි 14 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදීම ගැන. 14:28 කියනවා. පේදුරු වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි, ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්ට මට අනකල මැනවයි කීවේය. එන්නයි උන්වහන්සේ කීසේක. දැන් මේ 5000කට කන්න දුන්නට පස්සේ ජේසුස්ගේ නෝගෝලියට ඔරුවේ නැගලා අනිත් යුරට යන්න කියලා. ජේසුස් යාඥා කළා කියනවා මම අනිත් යුරෙදි හම්බෙන්නම් කියලා. දැන් මේ ඔරුවේ යන අතරදී ලොකු කුණාටුව නැත්නම් ඡන්ද මාරුතයකට අහු වෙනවා. බෝට්ටු අමාරුවෙන් යන්නේ. මේ අතරදී උදේ 3ත් 6ත් කියන කාලෙදී ස්වාමීන් වහන්සේ වතුර උඩ ඇවිදගෙන එනවා.
ගෝලියෝ ගාවට. ගෝලියෝ බය වෙනවා. ඒ වෙලාවට ජේසුස් කියන්නේ ධෛර්යමත් වන්න. ඒ වෙලාවේ තමයි මේ පේදුරු කියන්නේ ස්වාමීන් කියන්න මේ ඔබ වහන්සේ නම් මට මේ ඔරුවෙන් බහැලා ඉන්න කියලා කියන්න වතුර මත ඇවිදින්න මටත් කියන්න. මේ පේදුරු ඔරුවෙන් අඩිය එළියට තියලා යන්න හදන්නේ අනිවාර්යයෙන්ම ගිලෙන තැනකට. ඇවිදින්න තියා ඇවිදින එක ගැන හිතන්නවත් බැරි තැනකට. ඉතාලම අවිනිශ්චිතයි. අනිවාර්යෙන් ගිලෙන. මෙන්න මේ වෙලාවේ තමයි පේදුරු කියන්නේ උන්වහන්සේට කියන්න මට එන්න පුළුවන් වෙන්න මේ වතුර මත ඇවිදගෙන. එතකොට ජේසුස් කියනවා එන්න. මේ මොහොතේදී පේදුරු විශ්වාස කරන්නේ වෙන මොකුත් නෙමෙයි උන්වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය තමයි පේදුරු විශ්වාස කරන්නේ. උන්වහන්සේගේ වචනේ හරිම සරලයිනේ. මහා ලොකු විස්තරයක් නැහැ. පේදුරුට කියන්නේ නැහැ පේදුරු මෙන්න මෙහෙමයි අඩිය තියන්න ඕනේ මෙන්න මෙතනයි බලන් ඉන්න ඕනේ ඔය මොකුත් කියන්නේ නැහැ. එකදින් කියන්නේ එන්න. දැන් උන්වහන්සේ ඔය ටිකම නේද ඔබටයි මටයි කියන්නේ. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම බයිබලයේ දිගහැරලා බලුවා. ඉතින් ඕන තරම් උන්වහන්සේගේ ඒ පොරොන්දු තියෙනවා අපිට බය වෙන්න ඕනේ නැති. හැබැයි කොහෙද අවධානය යොමු කරන්නේ? පේදුරු උන්වහන්සේගේ වචනේ විශ්වාස කරලා උන්වහන්සේ දිහා බලාගෙන ඇවිදින තාක්කල් පේදුරු වතුර මත ඇවිද්දා. හැබැයි පේදුරු මාර්ගය දැක්ක ගමන් මාර්ගය දෙසට අවධානය දුන්න ගමන් ගිලෙන්න පටන් ගත්තා. අපිත් අපේ ජීවිතේ කොහෙටද මේ අවධානය දෙන්නේ? අපේ ජීවිතේ ඇති වෙන්න ඡන්දමාරුත තියෙනවා. දැන් කොවිඩ් කියයි, අපේ රස්සාවල් කියයි, අපේ අනාගතය කියයි, අපේ සෞඛ්‍ය කියයි මේ කොහොම ප්‍රශ්න මේව මාරුත, ඡන්දමාරුත. ඔය අතර කිතුනෝ විදිහට අපිට තියෙන උන්වහන්සේගේ බලවත් වචනය. එතකොට අපි කිතුනෝ විදිහට අවධානය දෙන්නේ උන්වහන්සේගේ වචනයටද නැත්නම් අපේ ජීවිතයේ තියෙන මාරුතවලටද? අපි අවධානය දෙන තැන අපේ තීරණයක්. උන්වහන්සේගේ වචනය අනිවාර්යෙන්ම තියෙනවා බලවත්. හැබැයි මම විශ්වාස කරන්නේ උන්වහන්සේගේ වචනයද නැත්නම් මාරුතයද? මම අවධානය දෙන්නේ වැඩිපුරම කාලය මේ මාරුතවලටද නැත්නම් උන්වහන්සේගේ වචනයටද? ඔබත් මේ මොහොතේ අන්ධකාරයකින් හිස් බවකින් පාළුවකින් කාලය ගත කරනවා නම් මතක තියාගන්න උප්පත්ති එකේ සිට දෙකේ මේ ඇවිල්ලා ලෝකේ පටන් ගන්න මැවීම මේ බයිබලයේ මුල්ම තැන. එතනදි කියනවා පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජලයේ මතුයෙහි හැසිරෙමින් සිටිසේක. උන්වහන්සේගේ ආත්මය මේ අන්ධකාරය, මේ පාළුව, මේ හිස් බව මත ක්‍රියා කරාට පස්සේ මොකද්ද වුනේ? උන්වහන්සේගේ ආත්මය මේ මත ක්‍රියා කරාට පස්සේ නව මැවිල්ලක් ගෙනාවා. ඒ නිසා ඔබ මොන ප්‍රශ්නකින්, මොන අන්ධකාරයකින්, මොන හිස් බවකින්, මොන පාළුවකින් හිටියත් විශ්වාස කරන්න මේ මොහොත සුද්ධාත්මයන් වහන්සේට බාර දෙන්න, උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ඔබේ හිත තුළ ක්‍රියා කරලා, මේ අන්ධකාරය තුළ ක්‍රියා කරලා, මේ පාළුව තුළ, මේ හිස් බව තුළ ක්‍රියා කරලා, මේ ප්‍රශ්නවල ක්‍රියා කරලා ඔබට මට අලුත් මැවිල්ලක් ගෙනෙනවා. ඒ වචනේ විශ්වාස කරන්න, ඒ අලුත් මැවිල්ල එනවා කියන එක විශ්වාස කරන්න. උන්වහන්සේට අපේ හිත තුළ ක්‍රියා කරන්න ඉඩ දෙන්න. පේදුරු උන්වහන්සේගේ වචනේ විශ්වාස කරා වගේ ඒ වචනේ විශ්වාස කරන්න. ආමෙන්.
අප සියලු දෙනා විශ්වාස ප්‍රකාශයට එකතු වෙමු. එකම දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථිවියද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බැලැති පිය වූ දෙවියන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ ඒකජාත පුත්‍ර වූ සෑම කලකටම පෙර ස්වකීය පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවිඳුන් වූ ආලෝකයෙන් වන ආලෝකය වූ සැබෑ දෙවිඳුන්ගෙන් වන සැබෑ දෙව් වූ නොමවන ලදව ජනිත කරන ලද්දා වූ පියාණන් හා එකම ස්වභාවය ඇත්තා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමී වූ ජේසුස් වහන්සේ කෙරෙහිද අපි විශ්වාස කරමු. උන්වහන්සේ මනුෂ්‍ය වූ අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස සුද්ධාත්මයන් කරුණ කොටගෙන මරියානම් කන්‍යාංගනාවගෙන් මිනිස් බැව්ගෙන මනුෂ්‍යව අප උදෙසා පොන්තියුස් පිලාත් යටතේ කුරුසෙහි ඇනගසනු ලැබ වදවේදනා විද අපවත් වී තැන්පත් කරන ලැබ තුන්වන දින සුද්ධ ලේඛිලි පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ ඉඳන බවද ජීවතුන් හා මලවුන් විනිශ්චය කරන පිණිස තේජසින් නැවත එන බවද උන්වහන්සේගේ රාජ්‍යයට කිලවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගෙන් නික්මෙන පියාණන් හා පුත්‍රයාණන් සමග වන්දනාවත් මහිමයක් ලබන ප්‍රවාචකකරුවන් මගින් කතා කළ ස්වාමී ජීවනදායක වූ සුද්ධාත්මයන් කෙරෙහි ද අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ අපෝස්තලික වූ සභාව කෙරෙහිද අපි විශ්වාස කරමු. පෞකමාව පිණිස එකම බෞතිස්ම ස්නාපනයක් අපි පිළිගනිමු. තවද මලවුන්ගෙන් නැගිටීමද මතු පැමිණෙන සදාකාලික ජීවනයද අපි බලාපොරොත්තු වෙමු. ආමෙන්. අප සියලු දෙනා මැදහත් යදුම් කාලයකට එක්වෙමු. ලෝකයේ මවා වදාළ සර්ව බලධාරී දෙව් පියාණනි, ඔබගේ උතුම් මැවිල්ල ගැන අපි පළමු කොට ස්තුති කරන අතර එය පාලනය කරන සියලු පාලකයන්ට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන මෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි, කරුණා කළ මැනව. දේව වචනයෙන් පෝෂණය කරමින් ඔබේ බැටළුවන්ට හරි මඟ පෙන්වා දෙන සභාව සහ සියලු සභා මූලිකයන් ගැන යාඥා කරන අතර අති උතුම් ජස්ටින් වෙල්බි අගරද ගුරුතුමානන්ද, අති ගෞරවනීය දුෂාන්ත රොඩ්රිගු කොළඹ රජගුරුතුමානන්ද, අති ගෞරවනීය කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රජගුරුතුමානන්ද, වන්දනීය ක්‍රිසාන්ත මෙන්ඩිස් පළාත් භාරපියතුමාද, ගරු ශ්‍රීසාර මොහොට්ටි පියතුමාද, ගරු සුරේෂ් ඩයස් බණ්ඩාරනායක පියතුමා ඇතුළු දේව සේවයේ යෙදී සිටින සියලු දේව සේවක සේවිකාවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සැම වෙනුවෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි, කරුණා කළ මැනව. ලොව වසාගත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින් රෝහල්වල මෙන්ම දිවස්වල ප්‍රතිකාර ලබන රෝගීන් මෙන්ම ඔවුන්ට ප්‍රතිකාර හා උපස්ථාන කරන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩල මෙන්ම ඔවුන්ගේ සමීපතයින් ගැන අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි, කරුණා කළ මැනව. මෙම වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට විශාල අභියෝගයක් වී තිබෙන ඔවුන්ගේ අධ්‍යාපනය නැවත යථා තත්ත්වයට පත් කර දෙන මෙන්ද කඩා වැටුණු ආර්ථික පසුබිම තුළ මානසිකව පීඩා විඳින සියලු දෙනා ගැන අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි, කරුණා කළ මැනව. පියාණනි, ඔබගේ රාජ්‍යයේ ඊමේ කාලය ඉක්මන් කළ මැනව. ශුද්ධාත්මයාණන්ගේ සදාකාලික සමගිකමෙහි එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාසදාසීන්ද අපේ එකම මැදහත්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත ඊමේදී එතුමාණන් දකින පිණිස අපට වරදුන මැනව. ආමේන්. යේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව.
සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන්නා තුමන්ගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද ඉතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්නේ තබාගනු ලැබේවා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේ දාසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. Amen.